වෙනත් වැව්වලට අහිමි පරම වරමක් හිමි කටගමුව වැව අලි සම්පතින් හැම විටම සශ්‍රීක වෙමින්ද ඒ මත සැදුණු ජලජ ශාක විවිධ ගහ වැල සමග ආදරයෙන් ඒකාත්මික වන මේ පරිසර පද්ධතිය අන් වැවක නොදකින මහා සුවිසල් මී ගස් වලින් බහුල මේ සොඳුරු භූමියේ සිටයි අද සෝබාධාරා අප ඔබත් සමග ඇවිද යන්නේ එන්න කාලය වේගයෙන් පියඹයි. අකාලයේ දිවිගෙවන කාලය පිළිබඳ නිසි ඇගයුමක් හා වටිනාකමක් නැති මිනිසුන්ට සෝබාදහම කොතෙක් පළදා ඊද යන්න විමසිය යුතුය. සකුණට මිනිසාට තරම් ආශා නැතිමුත් ඉපදී ජීවත් වී මියදී යනවා. මිය යාමට ඇති බව අමතකව ජීවත්වන මිනිසුන් අතර සතුන් වෙනුවෙන් උපන් හෘදයංගම අඩහෝරාවයි මේ. කෙනෙක් තමන් සතු දැනුමෙන් සතුන් ගැන වටිනාකම් නිපදවනවා. තවකෙක් තමන් සතු රසඥතාවෙන් සතුන්ගෙන් පළදරනවා. ඇතමෙක් තමන් සතු ප්‍රතිභාවෙන් උන් ගැන කවි කතා උපමා පබඳනවා. සමහරු සත්වයෙක් විශේෂ කිහිපයක් පද්ධතියක් ගැන පර්යේෂණ අර්ථකථන සපයා ගන්නවා. ගැමියෙක් සිය නිවස අසබඩ වෙසෙන සතෙකුගේ කුසට ආහාර පාන ආදියදී සතුටු වෙනවා. මේ විවිධ අයගේ විවිධ චලන සෝබාදහමේ පද්ධතික වාසී මිත්‍ර සත්ව සන්තතිය සමග ඇති කරගන්නා ප්‍රතිචාරයි. සෝබාදහම යට කුඩා තෙතක් වූ මිනිසුන් අතර මිනිසුන්ට වඩා දයාබරිත හෙටක් වෙනුවෙන් තම පැටවුන් රැකුමට නිතිපතා වෙහෙසෙන සැබෑ දයාබරිත මව්පියන් අපට වනයේදී හමුවනවා. ඒත් කාත් කවුරුත් නැතිව හුදකලා වූ මානව විනිර්මුක්ත කලාපයකදී කටගමුව ආශ්‍රිතව විවිධ විශේෂවලට අයත් කුරුල්ලන් නොසිතූ විරූ තැන්වල කැදලි හෝ බෙන තනා බිජුලා දරුවන් බිහි කර තිබුණා. මේ යාල ජාතික උද්‍යානයේ කටගමුව පිවිසුම දැන් මේ සියල්ල කාර්යාලවල නිලධාරීන් සහ කාර්යාලවල යම්කිසි ක්‍රියාකාරීත්වයක් තිබුණට යන්ත්‍ර සූත්‍ර එතකොට වටපිටාව ඒව හුඟක් නිෂ්ක්‍රීයයි. දැන් මේ යන්ත්‍රය සාමාන්‍ය මාස දෙකමාරකින් විතර දුවලා නැහැ. මේ මෙතන පුංචි කුරුළු රංචුවක් තමන්ගේ පරම්පරාව බෝ කරනවා. බලන්න මේ පැටව් දෙන්නෙක් මෙතන. කවුරුවත් කවදාවත් නොසිතන තැනක මීට චුට්ටක් නුදුරින් නයිට්ජා කෙනෙක් බිම සංචාරකයන් බහින තැන බිත්තර දාලා රකින්න. වටපිට කොතනත් ඉන්නේ කුරුල්ලෝ සත්තු ඒගොල්ලන්ගේ බවට පත් කරගෙන පරිසරය. මේ කොට්ටෝරු විශේෂය යෙලෝ ක්‍රවුන් උඩ්ෆැකර් නමින් හඳුන්වනවා. ඔවුන් දෙපළ සතු එකම පුතු තවත් දිනක් දෙකක් තුල මේ බෙනය හැරදමා විසල් විශ්වයේ පියාපත් සෙවනට සමීපස්ථ වනු ඇති. වරින් වර විත්
අම්මා තාත්තාත් ආහාර කවනවා. ඇතැම් විට දෙදෙනාම එකවර කවනු දකින්නට උවත් අහම්බෙන් පුළුවන්. මව්පියන් නැති විට හැකි උපරිමය හිසලා එළියට පෙනෙන දුර බලනවා. අනතුරුව ඇතුළත සිය කුඩා සිඟිති හොටෙන් ඇන සවිමත් කර ගන්නවා. අනාගතය උදෙසා බොහෝ අවස්ථා මේ සත්වයාට තිබෙනවා සේම. ඒ අවස්ථා නැති බංගස්ථාන කළ හැකි විලෝපිකයන්ද මේ බාහිර සමාජයේ වෙසෙනවා. එහෙත් තවමත් ඔහු ඒවා හඳුනා ගන්නේ නැහැ. ඊට ඒ අභියෝගවලට මුහුණ දිය යුතුමයි. කටුසර භෝගවල පළදාව පේනෝනේ ගහ දැක්කහම. දැන් මේ ගෙඩි 3ක් විතර යන්තම් ඇහිඳගත්තා. මේ තව ගෙඩියක් දෙකක් මෙතන තියෙනවා. මේ ගහ යටට වැටුනහම කටු විතරයි ඉතුරු වෙන්නේ. ලස්සන දුකක් ඇහිඳගන්න. යාල පුරා සම්පූර්ණයෙන්ම මේ වෙද්දි දිවුල් දන්සලක් දෙන්න පුළුවන්. සුවඳ උපරිමයි. මේ අමු ගතිය පෙවුනට ඒ ගතිය නෑ ඇතුළ බිඳලා බැලුවාම. මේ අලියෙක් ගිහිල්ලා තියෙනවා බලන්න. මේ අලි උන්නහේගේ ආහාර වේල ඇතුලේ හම්බ වෙන බෙලි නෙමෙයි දිවුල්. කටු ටික. ඒ කියන්නේ මේ ගහ යටින් එයා හොද්දට දිවුල් වලින් සප්පායම් වෙලා යන්නේ. දැන් අර කතාවට කියනවා දිවුල් ගෙඩිය පිටින් ගිලිනව අය බඩේ තියෙන උෂ්ණෙට මේ ඇතුලේ තියෙන ටික ඔක්කොම උරාගෙන කටුව විතරක් වැටෙනවා. ඒ කියන්නේ දිවුල් හපලා කන්නේ කියලා. අමෝ පට්ටපල් බොරු. දිවුල් හපලා තමයි අලි කන්නේ. බඩේ උෂ්ණේ වැඩි ඇති. ඒ වුණාට දිවුල් හොඳ ආහාරය ගුණදායක. ඉන් මදක් මෑත්ව ආවිට තවත් කැදැල්ලක්. එයත් බෙනවාසීව බිජුලන පක්ෂියෙකුගේ. නමින් කොපර් ස්මිත් බාබට්. නිතර මෙතරම් ළඟින් දැකිය නොහැකිමුත් අද අප ඔවුන් ළඟම සිටියත් ඒ අයට කිසිම ගාණක් නැහැ. දරුවා පමණයි සිහිය. Air pupugan. එතැන සිට අඩි කිහිපයක් පියවර තබද්දී තවත් කැදැල්ලක්. එකක් බිම්බස්සකුගේ. තවමත් ඉන් පැටව් එළියට විත් නැහැ. බිම ඇති රොඩු බොරඩු පැහැයටමයි බිම්බස්සාගේ සිරුරේ ස්වභාවය දරන්නේ. ඒ නිසා ඔහු නිවැරදිව හඳුනා ගන්නට මද වේලාවක් ගතවනවා. මේ සත්වයාගේ බිත්තර පවා එසේ. ඒවා
බොරළු වල පැහැය ගන්නේ. ඒ නිසා එකවර විලෝපිකයෙකුට හසුවන්නේ නැහැ. දැන් මේ මාර්තු මාසයේ වහනවත් එක්ක මේ ජාතික උද්‍යානය සංචාරකයන් මත යැපෙන ඍජු හා වක්‍ර යම් විශාල පිරිසක් Tamanගේ සේවාවල කාර්යයන්වල රාජකාරිවල නැවතුමකට ලක්වනවා. ඒකත් එක්ක කොහොමද වුන්ව වෙනත් රාජකාරිවලට යොදාගත්තේ සහ සමස්ත හැසිරීම ඔබතුමාට දැනෙන විශ්ලේෂණාත්මක අදහසක් විදිහට ගලපලා ගත්තොත්. ඇත්තටම අනුරාධ මහත්මයා ලංකාවේ වගේම යාල ජාතික උද්‍යානයේ සංචාරක ආගමනයේ උපරිම තිබ මට්ටම තමයි අපේ මේ කොවිඩ් වසංගතයේ බලපෑම එල්ලවන්නේ. එතකොට අපිට මාර්තු 16 ඉඳන් මේ ජාතික උද්‍යානය ඇතුළු සියලු ජාතික උද්‍යාන වසදමන සිද්ධ වෙනවා. ඇත්තටම යාල ජාතික උද්‍යානයේ පාදක කරගනිමින් වක්‍ර සහ ඍජු රැකියා දහස් ගණනක් මේ තුල ක්‍රියාත්මක වුණා. උදාහරණයක් විදිහට ජීප් රථ 1000ක් පමණ ක්‍රියාත්මක වුණා. ජීප් රථ සංචාරකයන් ගෙනියන මාර්ගෝපදේශකයන් 70ක් පමණ ක්‍රියාත්මක වුණා. ඒ වගේම ජීප් රථ රියදුරන්, ඒ හා බැඳිච්ච පවුල් සංස්ථාව, ඒ හා බැඳ වෙළඳ පොළවල් මේ සියල්ල අකර්මණ්‍ය වුණා. ඒ වගේම මේ හා බැඳිච්ච සංචාරක හෝටල් සංස්ථාවක්, ඒ වගේම සංචාරකයන් මඟ පෙන්වීමේ විවිධාකාර සමාගම් ඒ සියල්ල අකර්මණ්‍ය වුණා. මේ හේතුවෙන් ඒ යාල සහ යාල ආශ්‍රිතව බැඳිච්ච නාගරිකයන් තුළ සිද්ධ වෙච්ච ආර්ථික රටාවට ලොකු බලපෑමක් එල්ල වෙනවා. ඒ වගේම දෙපාර්තමේන්තුව පැත්තෙන් ගත්තොත් දෙපාර්තමේන්තු සංචාරක බංගලා සියල්ල වසදීමට සිදු වෙනවා. ඒ වගේම දෙපාර්තමේන්තු මාර්ගෝපදේශකයන් ඔවුන්ගේ රාජකාරිය ඉවත් වෙන්න සිදු වෙනවා. නමුත් අපි මේ කාලය තුල උත්සාහ කරේ දෙපාර්තමේන්තුව පැත්තෙන් ස්වේච්ඡා මාර්ගෝපදේශකයන් සහ සංචාරක බංගලා බාරකරුවන් යොදා ගනිමින් නැවත යම්කිසි මොහොතක සංචාරක සඳහා යාල ජාතික උද්‍යාන විවෘත වීම සඳහා අපි සූදානම් වුණා. අපි සූදානම් වුණා සංචාරක නිවාස නඩත්තු කිරීම. ඒ වගේම සංචාරකයන් ගමන් ගන්නා මාර්ග පද්ධති යථා තත්ත්වයට පත් කරන්න, නඩත්තු කරන්න අපි ඕනෑම වෙලාවක සූදානම් යථා තත්ත්වයට පත් වුණොත් මේ යාල ජාතික උද්‍යාන නැවත සංචාරය සඳහා විවෘත කරන්න. සෑම තැනක්ම සුවැදි සමයේ විහඟ තිඹිරි ගෙවල්. කිසිවෙකුටත් සිතාගත නොහැකි අන්දමේ තවත් කැදැල්ලක්. බැලූ බැල්මට සිතෙන්නේ මේ ක්‍රෙස්ටඩ් ට්‍රීසිප්ට් පක්ෂියා දිරාගිය අත්තක වසා සිටින බවයි. එහෙත් කිසිදු අයුරක අතු ඉති රොඩු පුළුන් කිසිවක් නොමැතිව අත්ත මතමයි රඳා ඇත්තේ කූඩුව. එහෙත් කුඩා කැදැල්ල වටා මඩ හෝ කෙලමුසු ගම්වැනි දෙයක් යොදා ඔවුන් කූඩුවේ බඳ උස් කරනවා. මිනිත්තු කිහිපයකට වරක් මාපියෝ රාජකාරි මාරු කරගන්නේ සියුම් විධානයක් සමගයි. ඒ සියුමැලි සියුම් ආදරණීය ස්වරය ඔවුන් අතර ඇති ප්‍රේමණීය හැඟුම් තව තවත් උද්දීපනය කරනවා. කිසිදු විටක ඉඩක් දෙන්නේ නැහැ විලෝපිකයෙකුට සිය හෘදයාංගම ප්‍රාණසරී බිත්තරය දැක ගන්නට හෝ දැහැ ගන්නට. මේ දවස්වල කටගමුව පිවිසුමේ සංචාරක ක්‍රමවේද සියල්ල නැවතිලා තියෙනවා. දැන් මේ හැම කෙනෙක්ම එදා යෙදුණු කාර්යයන්ට පරිබාහිරව Tamanට මූලිකව ඉටු කරන්නට තියෙන සෝබාධාමී වගකීමට තමයි මේ වනගත වෙන්නේ. මේ තවත් මෙහෙයුමක්. වනජීවී අපරාධ මැඩලන මෙහෙයුමක්. කටගමුව ආශ්‍රිතව සිදු කරන වැටලීම් බොහෝයි. ඉන් එකකට අපටත් සහභාගී වීමට අවස්ථාව ලැබුණා. එහිදී විමසා බැලුවේ යම් සාක්ෂියක් වර්තමානිකව පවතීද යන්නයි. මීට පෙර බොහෝ කලකට ඉහත එහි දඩයම් හෝ වනජීවී අපරාධ සිදුව ඇති බවට තහවුරු වූ සාක්ෂි තිබුණත් අලුත් සාක්ෂි හමුවන්නේ නැහැ. මේකත් මේ දඩයක්කාරයෝ විසින් පාවිච්චි කර පෝරුරයක්. මේක මම හිතන විදිහට මේක ගොඩක් පරණ එකක්. නමුත් මේක දඩයක්කාරයෝ පාවිච්චි කර පෝරුරයක් කියලා අපිට සෙට් කරන්න පුළුවන්. මොස් ගෙනියන්නේ අපිට දාන්න. මෙතන මේ රැට ගාව ඉදිරිමැලේ සලකුණු තියෙනවා. මම ටික පරණ එකක්. ඔව් තියෙනවා. ඉතා අසීරු ජීවිත අවදානම් සහිත කාර්යභාරයක් වනජීවී නිලධාරියා බිම් මට්ටමේදී සිදු කරනවා.
වෙන්ත පුතුවක් කුටියෙත් දන්නේ දකුණු පැත්තේ වැව මේ පැත්ත පොඩ්ඩක් බලන්න හොඳට. මේ පැත්තට පේනවා මේ කිලෝමීටර එකමාර කිලෝමීටර කාලක් විතර ඇති පොඩි යවක්. මේ පැත්ත සංචාරක ඉන්ගෙන් වියුක්ත මේ කාල සීමාව තුල සතුන්ගේ චර්යාවන්හි සාමාන්‍ය ස්වභාවික ගති ලකුණු දැකීම පහසුයි. මේ අපට හමු වූ තවත් සොඳුරු ප්‍රේම කතාවක්. එහි අනුරාගය මුසුයි. යාල ජාතික උද්‍යානයේදී කා අතරත් ජනප්‍රිය නාම ගැන්වීමක් හිමි ලූකස් නම් මේ තුරුණු කොටියා තවත් වියපත් කොටි දෙනක් හා పూర్ව සංවාසශීලී චර්යාවකයි නිරතව සිටින්නේ. එහි චලිත දෙස බලා සිටියදී රාගික උවමනාව, කින්නර පිස්සුව, එතනම නගින විඩාව, එපා වීම හා ඇලීම අසබඩම දකින ගැටීම මෙන්ම යම් කෙටි කාලයක මේ කැපවීමේ ප්‍රතිඵල ලෙස දරුවන්ගේ නැගිටීම හඳුනාගත හැකි වේවි. සියල්ල වේගයෙන් ගලා යනවා. ආදරයට කොතැනද බාධා නැත්තේ යයි පවතින මතය සතුනටද සනාත වන අවස්ථාවක් මේ දෙපළට ඊළඟ නිමේෂයේ උදා වෙනවා. සිදුවන දෙය දෙස හොඳින් බලන්න. කවුරුන් හෝ ඇවිත් එබිකම් කරන වග ඔවුන් හඳුනා ගන්නවා. ඊට දක්වන ප්‍රතික්‍රියාව මුහුණේ රැඳුනත් ඉන්පසු සිදුවන්නේ පෙම්වතිය බාධාවෙන් මිදී පලා යාමයි. සමහර විට එය පෙම්වතාගේ විධානයක් විය හැකියි. එසැනින් ලූකස් වෙනත් ඉසව්වකට දුව යන්නට පටන් ගන්නවා. එසැනින්ම සතුරා ඔහු පසුපස එළවාගෙන යනවා. ඒ තවත් කොටියෙක් නම් නොවේ. ඌරෙක්. කොතරම් ප්‍රබලයෙකු වුවත් දුබලයාට පරදින අවස්ථා හෝ පසුබසින අවස්ථා දැකිය හැකියි. මේ ඍජුවම ලූකස් ඉලක්කගත වූවක් යයි අපට අනුමාන කළ හැකිමුත් මේ දෙදෙනාගෙන් උපදින දරුවන් නිසා ඇතිවන පාරම්පරික අවධානම වනසා දැමීමේ අවශ්‍යතාවක්ද ඒ යට සැඟවී තිබිය හැකියි. දැන් මනෝජ් මහත්තයා
සෞඛ්‍යාංශම කියනවා ඉස්සර කරපු විදිහට හැසිරෙන්න, ඇවිදින්න, චර්යා ධර්ම කටයුතු කරන්න අපිට තව අවුරුදු 2ක් යනකම්වත් බෑ. අපි මේකට යටත්ව ඉන්න ඕන කියලා. එතකොට ජාතික උද්‍යානයකට එන්නේ විවිධ පැතිකඩවල්, විවිධ ඉසව් නියෝජනය කරන අය. සමහර විට එක කණ්ඩායමක් ගත්තොත් එහෙම එක්කෙනෙක් දඹුල්ලි, එක්කෙනෙක් යාපනයේ, එක්කෙනෙක් මුත්තූර්, එක්කෙනෙක් කොළඹ, ඔහොම එකතු වෙලා එන අයත් ඉන්නවා. එතකොට මේ වගේ කණ්ඩායම් එනකොට මේ පරිසර පද්ධතිය ඇතුළේ ඒගොල්ලන්ට වෙනදා වගේ හැසිරෙන්න පුළුවන්ද? ඇත්ත වශයෙන්ම කිව්වොත් COVID-19 වසංගතයේ පසු අපිට ලැබෙන සංචාරකයන්ගේ සංචාරක හැසිරීම සම්පූර්ණ වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඊට පෙර අවස්ථාවට වඩා. මොකද ඒ සංචාරකෝ ගැටෙන්නේ ඇවිල්ලා ස්වේච්ඡා මාර්ගෝපදේශකයන් සමග, ජීවිත රියදුරන් සමග, ඒ වගේ වාණිජ්‍ය නිලධාරීන් සමග. ඒ වගේම එන සංචාරකයන්ගෙන් ඒ අයටත්, ඒ අයගෙන් එන සංචාරයන් තියෙන අවදානම් පහ කරගන්න මේ COVID-19 වසංගතයේ පැවති සමය තුල සිදු සියලුම ස්වයං ශික්ෂණයේ හැසිරීම ඒ ආකාරයෙන් පවත්වා ගන්න වෙනවා. විශේෂයෙන් සංචාරකයන් තමගේ පුද්ගල දුරස්ථභාවය ස්වයං සනීපාර්ශ්ව පවත්වා ගැනීම, ඒ වගේම සංචාරකයන් සීමා කිරීමට යටත්ව පැමිණීමට අවස්ථාව සලසා දෙන්න වෙයි. ඒ වගේම දෙපාර්තමේන්තුව පැත්තෙන් සනීපාර්ශ්ව කටයුතු පවත්වා ගැනීම, උපදෙස් දීම, ඒ වගේම ඒ පාලනයක් සහිත මාර්ගදර්ශන කටයුතු සිදු කිරීමට දෙපාර්තමේන්තුව සූදානම්. ඒ ආකාරයෙන් අපිට වෙනස්ම තත්ත්වයක් යටතේ මේක යම් තවදුරටත් යම් ස්ථායි මට්ටමට එනකන් දෙපාර්තමේන්තුව සහ සංචාරකයන්, දෙපාර්තමේන්තු නිලධාරීන් සහ සංචාරකයන් දෙගොල්ලම යම්කිසි විනයකට ශික්ෂණයට යටත් වෙන්න සිද්ධ වෙයි. අප ලැබුම්ගෙන සිටි තල්ගස් මංකඩ බංගලාව ඉදිරි පසට රාත්‍රී කාලයේ නිතර ආකිය කොටි පැටඋන් තිදෙනා හා අපට හෝරා කිහිපයක් පුරා සතුට හා අත්දැකීම් ගෙනාවා. කුඩා දියවල අසලම රැඳී සිටි පිරිමි පැටවා අප අතහැර ගියේම නැහැ. ඉතිරි සතුන් දෙදෙනා ඈතින් ඔබ මොබ සැරිසැරුවා. මනෝජ් මහත්තයා දැන් අපි මේ උද්‍යානයේ වේවා වෙනත් උද්‍යානයක් වේවා එන්න වරම වාසනාව වාග්ය මේ බලාගෙන ඉන්න ඇඟිලි ගණින පිරිසට ලැබෙනවා. ඒ අවස්ථාව ලැබුණට පස්සේ ඒගොල්ලෝ මොන වගේ විදියටද උද්‍යානයට ඇතුල් වෙන්න ඕනේ කියන්නේ ඒගොල්ලන්ගේ සෞඛ්‍ය පිළිබඳව තියෙන පුරුදු ඇරුණට පස්සේ ඒගොල්ලන්ගේ නිරෝගීකම ගැන මොන වගේ විදියටද අපේක්ෂා කරන්නේ ඔබතුමාලා? අතවශයෙන්ම මේ වෙනුවට සමාජය තුළ COVID-19 වසංගතය සමග සිදුවෙන සමාජීය චර්යා පද්ධතියෙම මේ උද්‍යානයට සංචාර කරනවා නම් ඒ ආකාරයෙන්ම අනුගමනය කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඊට වැඩි අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. මොකද මේ ඇතුල් වෙන්නේ ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යානය ඇතුළට. ඒ තුළ ඉන්නේ ජීවි කොට්ටාසයක්. අජීවි කොට්ටාසයක් නෙවෙයි ජීවි කොට්ටාසයක්. ඒ වගේම මේ උද්‍යානය තුළ කටයුතු කරන්න වෙනම නිලධාරි කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා පැමිණෙන සංචාරකයන් දැනට කටයුතු කරනවට අමතරව ඉතා විශේෂයෙන් තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ඒ වගේම අනිත් අයගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරන්න වෙනවා. විශේෂයෙන්ම පුද්ගල දුරස්ථභාවය ඉතාමත් ප්‍රමුඛයි. ඒ වගේම මුහුණු ආවරණ යොදා ගැනීම. ඒ වගේම අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා තමාට කොයිතරම් අවශ්‍යතාවයක් තිබ්බත් සංචාරය කරන්න එපා අනිත් අය වෙනුවෙන්, අනිත් ජීවීන් වෙනුවෙන්, ඒ වගේම නිලධාරීන් වෙනුවෙන්, අනිත් අය වෙනුවෙන් තමාට යම්කිසි රෝගී තත්ත්වයක් COVID-19 වසංගතයට ගැළපෙන එහෙම නැත්නම් ඊට ආසන්න රෝගී තත්ත්වයක් තිබෙනවා නම්, සැකසිත රෝගී තත්ත්වයක් තිබෙනවා අනිවාර්යෙන් නොපැමිණී ඉන්න. ඒ වගේම ලොකු ප්‍රමාණයක් වෙනදා වගේ ලොකු ප්‍රමාණයක් පැමිණීමට හැකියාවක් ලැබෙන්නේ නැති වෙයි. ඒ වගේම ලොකු ප්‍රමාණයකට ලැබුම් ගන්න පුළුවන් වෙන්න හැකියාවක් නැති වෙයි සංචාර නිවාස තුළ. ඒ සියලුම සීමා මායිම් අපි යම්කිසි කාලයකට තමයි සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම විශේෂයෙන් යමක් කිය යුතුයි. මේ චර්යා පද්ධති තුළ අපි යම් ආගන්තුක ද්‍රව්‍යයන් මේ තුළට ගෙනීමට සිද්ධ වෙනවා. විශේෂයෙන් උදාහරණයක් විදිහට මුහුණු ආවරණ කිසිම විටක මේ උද්‍යානය තුළ අතහැර දමා යන්න එපා. ඒ වගේම සනීපාරක්ෂක ද්‍රව්‍ය, සමිරාත්මක දියර ඒ වගේ පාවිච්චි කරනවා නැවත ඔබ පෙර පරිදිම වනෝද්‍යානයට රැගෙන ආව නම් ආගන්තුක ද්‍රව්‍ය නැවත වනෝද්‍යානයෙන් පිට කරන්න. අපිට ඒ චර්යා පද්ධතිය තුළ මේ ඔබගේ විසින් ලබා දෙන්නේ ලොකු සේවයක් මේ වනෝද්‍යානය වෙනුවෙන්. සතුන් පිළිබඳව අප දකින්න විදිහත් ඔබ දකින විදිහත් සමාන හෝ අසමානතා ඇති. කෙසේ වුවත් අප දරන මතය, හැඟුම, අදහස කුමක් වුවත් සෝබාදහමේ කොටස්කරුවන් පමණයි අපි. සෝබාදහම ආරක්ෂාවන පරිසරයකින් ඔබට පවතින ලොවක් ගැන සිතීම අපහසුයි. ගෞරව සම්ප්‍රයුක්ත හැඟුමකින් සෝබාදහම සුරකින්නට ඔබත් දායක වන්න. මේ අපේ මිහිලිය එවිට සැනසී අපේ දරුවන්ටද සැනසුම කියා දෙනු ඇති.
ජීවිතය දෙස බලා සිටියත් අපට කෙලින් ගමනක් යා හැකියයි සිතා ඇත්තටම අපට එය කළ හැකිද? අප විඳින විඳවන ජීවත්වන මේ භෞතික ශරීරය දරාගත් මානවයා අන් සියලුම ජීවීන්ට අජීවීන්ට ගෞරව කළ යුතුයි. ආචාර කළ යුතුයි. එවැනි පසුබිමක මානවයා සතු උසස්තම ඥානය ප්‍රඥාව මුහුකුරා ගිය සිළුමිණක් වන් අභිලාෂය මුදුන්පත් වේවි. ඒ නිසා මිතුරනි සොබාදම් ප්‍රේමී හැම විටම ඔබවත් සොබාදහමත් විශ්වාස කරන්න. ගැඹුරු දර්ශනය වටහා ගන්න. ආදරයෙන් බැඳෙන්න. එහෙත් ඒ බැඳීමම රැඳීමට හේතුවක් බව ප්‍රත්‍යක්ෂ ලෙසම දැනගන්න.